මානොවන මම නොවන මම සාමය සන්ධ්‍යාවක් ප්‍රිය ගීත ප්‍රේමී මිත්‍ර මිත්‍රයනි. ඉතින් මානොන මම තවත් සොඳුරු අධීරයකට අපි ඔබව අඬගහ ගන්නවා. රස දෙන හදක රසකාමීත්වය පොඩක් ඉන්ෆෝ ටේට්මන්ට් වැඩසටහනක්. ඒ වගේම නාද හඳුන්වා දීපු සංසුන් සංගීත ශානරයේ තවදුරටත් සැරසරමින් අතිවිශාලක ප්‍රේක්ෂක අරබක් එක්ක පස්වසකට ආසන්න රසික සබඳියාවක හමුවීමක්. නිසා මේ උත්කර්ෂය ස්මරණය කරන්නට අදත් සැරසුම සහ සැලැස්ම ඔබ සූදානම් ඇති කියලා අපි හිතනවා. මොකද අද අපි කැඳවා ගත්තේ ටිකක් වෘත්තීය මට්ටමකුත් නෙමෙයි අර්ධ වෘත්තීය මට්ටමකුත් නොවන ගායන ශිල්පිනියක්. හැබැයි ඇයට ගායන ශිල්පිනියක් වෙන්න අවශ්‍ය කරන පසුබිම සහ අයිතිවාසිකම අපවුනව තිබෙනවා. අසීමිතයි. ඒ නිසා අපි ඒව අඳගහගත්තේ. ඒව හඳුන්වා දෙද්දී ඒකේ පසුබිම පිළිබඳව කිව්වොත් බොහොම සංගීතඥ සනුහරයක තවත් වනිතා පුරුකක් කියලා තමයි හඳුන්වන්න තියෙන්නේ. අපේ ක්ෂේත්‍රයේ මහා සංගීත වෘක්ෂයක සංගීතඥ වෘක්ෂයක අතු ඉති අතරේ හමු වෙන කාන්තා චරිතයක්. දැන් මේ පවුල බැලුවොත් මුලින්ම මම අර සඳහන් කරපු වෘක්ෂය තමයි හැරිසන් පීරිස් සහ රෙජිනා පීරිස් කියන දෙපළ මාපිය දෙපළ. ඔවුන්ගේ වැඩිමල් දියණිය මල්කාන්ති පීරිස් විවාහපත් වුණේ මහාචාර්ය සනත් නන්දසිරිත් සමග. පටන් ගන්න එතනින් අනුරාධ නන්දසිරි අපි කවුරුත් දන්නවා මේ දෙපළගේ දියණිය ඇයත් ගායිකාවක්. ඊට පස්සේ දෙවැන්නා නම් මේ පවුලේ කෙනෙක්ද කියන තරමට නිකන් හිතෙනවා ඔහු සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. හැබැයි අප්‍රමාණ රසිකයෙක් බව තමයි අපි අහලා තියෙන්නේ. දැන් ඇගෙන් අහපුවම තෑ කිව්වේ ඔහු කුමා පීරිස් නැමැත්තෙක් මේ පවුලේ දෙවැන්නා. කුමා මාමා ඇගේ නේද? තුන්වැන්නිය තමයි නිර්මලා පීරිස් හෙවත් නිර්මලා රණතුංග. අපේ සුප්‍රකට තාල තරංග රජුරෝ විජයරත්න රණතුංග තමයි ඇගේ පියා. දියණිය සෙව්වන්දි රණතුංග. සෙව්වන්දියකට පෙම්බැන්ද අපේ නිවේදකයා හිතවතා සුපිරි පූරක ශ්‍රේෂ්ඨ සංනිවේදක නිහාල් වික්‍රමදින සූරිය. තවත් ඒ කියන්නේ මේ සංගීත වෘක්ෂය පෝෂණය වෙන විවිධ ශාඛාවලින්. එතකොට ඊට පස්සේ නිරංජලා සරෝජිනිය ඇගේ නිත්‍යානුකූල පෙම්වතා හෙවත් ස්වාමි පුරුෂයා අබේවර්ධන බාලසූරිය. එතකොට අබේවර්ධන බාලසූරිය ශූරීන්ගේ මරණයෙන් පස්සේ ඇය ස්වර සති පූජාවක නිරත වෙනවා. මින් මත්තට ගීත ගායනා කරන්නේ නැහැ කියලා. නිරංජලා අක්කයි ගීත ටික හැබැයි අපේ හිතේ ශේෂව පවතින සංසාරයේ කෙලවර දක්වා. ඒ අර වෘක්ෂයේම තවත් ශාඛාවක්. සකුන්තලා පීරිස් කියන්නේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක්, ගායිකාවක් වගේම ඇය වඩාත් යොමු වෙලා හිටියේ යොමු වෙලා ඉන්නේ නාට්‍ය ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම ගුවන්විදුලි නාට්‍ය ක්ෂේත්‍රයට. ඊට පස්සේ ඉන්නේ අපේ මනෝජ් පීරිස්, වෘත්තීය සංගීතඥයා, තබ්ලා වාදකයා, අපේ කල්යාණ මිත්‍රයා. එයා තමයි මේ පවුලේ බඩපිස්සා. එතකොට අද දැන් ඉන්න කෙනා පිළිබඳව ඔබ ඉඟි බිඟි වලින් පැහැදිලිව දන්නවා. ඒ තමයි අර සිනා මල් ගොඩක්. දැන් නම් සිනා මල් අප්‍රමාණයක්. මොකද දැන් දෙදරු මවක්, හැබැයි ඇය නම් කියන්නේ තිදරු මවක් කියන එකයි. මොකද මේ බබලා තුන් දෙනෙක්ව බලා කරනවා කියන එක තමයි සඳහන් කරන්නේ. සෙව්වන්දි රණතුංග ආයිබෝ වේවා ආයිබෝවන්. ආයිබෝවන්. කොහොමද ජීවිතේ ඉතින් නේද? ජීවිතේ හොඳයි. සතුටින් කාලය ගත කරන හොඳයි. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් දරුවෝ ලොකු වෙන දිහා බලාගෙන ඉන්න එක පුදුම සහනයක් සනීපයක්. ඔව් ඇත්තටම පුදුම සතුටක්. කියන්නේ කාලය මෙච්චර ඉක්මනට ගෙවුණාද කියලා හිතා ගන්න බැරි තරම්. නමුත් ඉතින් මවක් විදියට මං හිතන්නේ වගකීම් වලින් නිදහස් වෙන්න බෑ කවදාවත් අපිට. ඒ බර තියෙනවා. ඒ වගකීමෙන් අගතැන්පත් කියන්නේ දැන් ඔබ මම හිතන්නේ පළමුවෙන්ම තියෙන්නේ ඊට පස්සේ පුත්‍ර රත්නය. මේ දෙන්නම කොහොමද තත්ත්වය කියලා කියන්න පොඩ්ඩක් බලන්න. ඔව් දුව නම් මේ දවස්වල උපාධිය හදාරනවා, මනෝවිද්‍යාව පිළිබඳ උපාධිය. එතකොට පුතා තාම පොඩි, ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරනවා. කොහොමද පොඩි වෙන්නේ? මට ඉතින් තාම පොඩි දෙන්නම. අම්මලා තාත්තලාට දරුවෝ තාමත් පොඩි තමයි, හැමදාම පොඩි.
එහෙම තමයි පේන්නේ තාම පුංචි. පළමු ගීතය. ගීත 7ක් තෝරා ගැනීම මම දන්නේ කොහොමද කරේ කියලා අපි යන ආගී තොරතුරුත් එක්ක කතා කරමු. පළමු ගීතය ඔබ තෝරගන්නේ විරහ ගීතයක් ඇත්තටම. පශ්චාත්තාපයේ ඉතුරු වෙන ගීතයක් එච්.එස්. පෙරේරා රචනා කරපු අර්නස්ට් සොයිසා සංගීතවත් කරපු ඉන්ද්‍රාණි පෙරේරා අපේ කොම හිතාදර අපි වැඩිහිටි ගායන ශිල්පිනියගේ ගීතය. ඇයි? ඔව්. කැලුම් අයියේ මුලින්ම මේ ගීතය මට දැනෙන විදිහ කියන්න. ආදරයත් විවාහයත් එකම වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ආදරය වෙනම එතකොට විවාහය තව එකක් වෙන අවස්ථා අපි ඕනතරම් ජීවිත තුළ දැකලා තියෙනවා. ඉතින් ඒක හොඳද නරකද කියන එක නම් වෙනම කතාවක්. ඒත් එහෙම දේවල් මේ ලෝකේ තියෙනවා. මම ඇත්තටම මේ ගීතය මුලින්ම අහන්නේ මගේ පාසල් කාලයේදී. ස්කෝලේ කොහෙද සෙවන්නේ? මම කොළඹ මියුසියස් විද්‍යාලයට ගියේ. මියුසියස් ආදි ශිෂ්‍යයා. ඉතින් ඒක පාසල යන කාලේ තමයි මම මුලින්ම මේ ගීතය මට ඇහෙන්නේ. ඉතින් ඇත්තටම ආස වුණේ හඬට සහ සංගීතයට. ඊට පස්සේ කියන්නේ වචන ගැන මට එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. ඒ කාලේ මට මතකයි තාත්තගෙන් බැනුම් අහපු අවස්ථාවක් තිබුණා. ඇයි? මොකද ඉස්සර සින්දු හරි සද්දට අහන්නේ මම. හැබැයි වචන එහෙම තේරුමක් දන්නේ නැහැ. අර මියුසික් වලටයි ඒවට තමයි අහන්නේ. ඉතින් එහෙම අහලා සමහර වෙලාවට තාත්ති බලනවා මොනවද අහන සින්දු? තේරුම දන්නවද ඔය කියලා. ඉතින් අතරම තේරුමක් දන්නේ නැහැ. අර සංගීතයට ආසාවට ගීත ඇහුවා විතරයි. රිද්මයට ප්‍රිය කරන නිසා. ඉතින් මේකත් ඒ විදිහට අහපු ගීතයක්. පාසල් කාලේ ප්‍රිය කළ ගීතය. මේක ඉතින් අවස්ථාව ලැබුණා මේ කාලේ ගායනා කරනවද? ගායනා කරන නිතර මම මුමුණනවා. ඉතින් මේ ගීතය අර තේරුමක් නොදැන වුණත් ඒ කාලෙත් දැන් තේරුම දැනගත්තට පස්සේ මට තව ඇත්තටම ආසෙ හිතුණා මේ ගීතයට. මේක හැඟුම් මුසු කරන්න පුළුවන් තව. ඒ කියන්නේ ගැයීම පිළිබඳව දැන් අවබෝධයක් සහ පරාසය පිළිබඳ විශ්වාසයක් තියෙන නිසා සහ ඉතින් උපත්ින් එන සුජානමය ගුණයන් තවදුරටත් සුගුණයන් බවට පරිවර්තනය කරගෙන තමයි මේ ක්ෂේත්‍රයේ සැරිසරන්නේ. හොඳයි එසේනම් අපි සෙව්වන්දිය සමග මේ සන්ධ්‍යාව ගත කරමු ප්‍රියාදර මිතුරු මිත්‍රිණි. මේ මානෝන මම ඇය නොන ඇය මේ අතීතාවර්ජනය කරමින් ඔබට ගයන්නේ පළමු ගීතය අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්. අපි පටන් ගමු. ඔබ මම හිතනවා උන්හිට තැන්වල බොහොම සුව පහසුවෙන් ඇති කියලා. සෙව්වන්දී රණතුංග. අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ඔබ හමු වෙන්න කලින් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන් සතු ළඟ කිමෙවන් ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට මාහට නොමැත වරම් මිහි පිට මාහට නැහැවෙන සතුටක් ඔබේ රුව දකින තරම් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන් සතු ළඟ කිමෙවන්
සිත ඔබ ගැන දින දින ලතරෙමි වෙනමා කරමි කොමක් හමු වුණේ අපි ඇසුරු කරන්නට එයමා හිතට දුක සිනහස ඔබගේ කෙලෙස විඳින්නද අන් සතු ළඟ මෙවන් සිතු පැතු සැමදේ නැහැ ඉටු වෙන්නේ ලොව අපි පතන ලෙසින් මතුවෙත් වෙනතුරු යලි වෙන් වෙමු අපි ඔබ හට ආයුබෝවන් සිනහස ඔබගේ කෙලෙස විඳින්නද අන් සතු ළඟ මේ ගෙදර තිබිච්ච පසුබිම නිසා සංගීත ක්ෂේත්‍රයට ගියා නැත්නම් මියුසිස් එකේ ඉන්න කාලේ සංගීතය කරාද? පාසල් යන කාලේ මම ඉගෙන ගත්ත නැතිම විෂය තමයි සංගීතය කියන්නේ. ඒ ඇරෙන්න අනික හැමදේම ඉගෙන ගත්තා. ආර්ට් කරා. කවුරු වෙන්නද හිතාගෙන හිටියේ? වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් ඉතින් අම්මේ තාත්තේ දෙන්නම කිව්වේ මියුසික් හරියට නෑ අයියේ කවදාවත් මට දෙමව්පියන්ගෙන් කිසිම එහෙම බලපෑමක්වත් තිබුණ නැහැ. ඔයා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. මට ඒ නිදහස දීලා තිබුණා. හැමතිස්සෙම අම්මයි තාත්තයි කැමති දෙයකට යොමු වෙන්න කියලා. ඉතින් මගේ ආසාව තිබ්බේ ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න. ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න. ඉතින් මම කාලයක් හැදෑරුවා අවුරුද්දක් පමණ. ඊට පස්සේ ඒක මගේ විවාහයත් එක්ක එහෙම හැම දෙයක්ම නවත්තන්න වුණා. මට මගේ හීන හැබෑ කරගන්න හම්බුනේ නැහැ. නමුත් කියන්න ඕනේ පාසලේදී සංගීත හැදෑරුවේ නැති වුණාට මම ගෙදරදී මගේ අම්මගෙන් සංගීතය හැදෑරුවා. මම විශාරද වෙනකන් සංගීතය ඉගෙන ගත්තා. ඒ පහු කාලෙක ඉස්කෝලේ යන කාලේ ගොඩාක් ඇහුවේ ඉංග්‍රීසි ගීත. මම දන්නේ තාත්තා කෑ ගහන්නේ. යාර මේ සින්දු ගැන එච්චර එහෙම ලොකු අවබෝධයක් නැහැ මේ සිංහල සින්දුවල වචන ගැන. නිකන් අහන ඒ රිද්මෙට අයියා කිව්වා වගේ. ඉතින් පාසල් යන කාලේ මං හරීම ලැජ්ජාශීලී කෙනෙක්. ඉදිරිපත් වීම හරීම අඩුයි. එකපාරක් මට මතකයි පාසලේ කවි තරඟයක් තිබුණා. ඒකට මං සහභාගී වුණා. අවසන් වටේට තේරුණා. ඊට පස්සේ මට ආරංචි වුණා අම්මි එන්න කියලා ජජ් කරන්න ෆයිනල් රවුන්ඩ් එක. ඊට පස්සේ කොහොමරි ඒකට ඉන්න නැතුව ගෙදර ගියා. ඒ මොකද අම්මිට බයද නැත්නම් මොකද චකිතයක් වගේ තිබුණා? ඒ අර මං කිය මං හරි ලැජ්ජාශීලී කෙනෙක් නේ කාලේ. අම්මා ඉතින් ගෙදර ගිහලා ඇහුවේ නැද්ද මොකක්ද ඒ කරේ කියලා? නෑ ඊට පස්සේ කොහොමරි අම්මිටත් එන්න හම්බුන්නේ නැහැ එදා. ඒකයි හොඳම වැඩේ කියන්නේ. අවසාන වටේ නිරාපරාධේ මගේ අරනවා. අපි ඊළඟ ගීතෙට හිමීට යනවා. මේ ඇත්තටම කාලයකට පස්සේ නේද මේ කලින් වතාවට මේ ගායන ශිල්පයේ ගීතයක් අපි වාදනය කරන්නේ මානවනම වැඩසටහන. ඉන්ද්‍රජිත් දොළමුල්ලගේ. ඔහුගේ ඇත්තටම ලස්සන සහ ඔහුගේ වෙනම ශෛලියක් තියෙනවා. ඔහු ගීත තෝරා ගැනීම සහ හරි සරලයි. හරි කෙටි ගීත. හැබැයි හුඟක් වෙලාවට දෙල්තොර චන්ද්‍රපාල වගේ විද්වතෙක් තමයි මේ ඔහුගේ ගීත රචනා කරන්නේ. මට මතකයි අංජන ඉන්ද්‍රජිත් වගේ තව කෙනෙක්. ඒක අමාවකේ කළුවර මකන ගඟක් වී ඔබ ගත බබලයි ආදරේ සුවඳ. ඒ අතුරින් ඔබ තෝරගත්තේ ඔහු තෝරගෙන තියෙන ඔහුගේ ජනප්‍රියම ගීතය. මේකත් දෙල්තොර චන්ද්‍රපාලගේම රචනයක්. ඔය දොළමුල්ල සහෝදරයෝ බොහොම ප්‍රකටයි. මම හිතන්නේ අනිත් පද්මලාල් දොළමුල්ල තමයි ඔහුගේ අනිත් සොහොයුරා මට මතක විදියට. ඉන්ද්‍රජිත් තමයි හැබැයි ඔහුගේ මට මතක විදියට සංගීත කණ්ඩායමක් වගේ එකක් තිබ්බා. ඒ ඔස්සේ තමයි ඔහු දොරට වැඩි. මේක තෝරගන්න අනිවාර්ය විශේෂ හේතුවක් ඇති. මේ ගීතය තෝරගන්න ඇයි කැලුමයිට මතක ඇති ලොක් තාත්තගේ ගීතයක් තියෙනවා.
දිනෙන් දින ඔබ මා වෙතින් දුරස් වන විට මගේ මනසට තවත් ලං වෙනු පමණ කිය ඔබ කියලා. ඉතින් ඒ ආදරයක ගති ස්වභාවයක් ගැන එක පිළිවෙලකට ලියපු ස්වභාවිත ගණයේ ගීතයක් ඒක. ඒ ගීතේ ඒ කොටසේ කියන ඒ අදහසට ඊට වඩා සරල විදිහට ලියවුණ ගීතයක් කියලා තමයි මට මේ ගීතය දැනෙන්නේ. මේක අහද්දි. ඉතින් මට මේ ගීතය අහන්න ලැබෙන්නේ අර ජනප්‍රිය ගණේ එහෙම යන ගීත තියෙන්නේ. ඒ මට දැනෙන ඒ ගණයට වැටිච්ච ගීතයක් මේක මගේ කනට යන්නේ ඒ නිසා. ඉතින් මම අද තෝරගත්තා මේ ගීතය ගායනා කරන්න. ඒ කිසිම පෞද්ගලික හේතුවක් නැහැ. පෞද්ගලික හේතුවක් නැහැ. නමුත් මම මේකේ අදහසට ගොඩක් ආසයි. මොකද මතක් වෙන්නේ මට අර ලොකු තාත්තගේ ඒ ගීතය. දිනෙන් දින ඔබ මා වෙතින් මහාචාර්ය සනත් අන්දසිරිගේ අහක දාන්න පෙරකි ජීවිතත් එක්ක හැමදාම ජීවත් වෙන ගීත. මේක අහමු. අහලා ඉවරලා අපි බලමු කොහොමද මේ ගීතය පළවෙනි වතාවට මම මේ වගේ ගීතයක් ගායනා කරන්නේ. පළවෙනි වතාවට. හරි බලමු. ඔන්න සෙව්වන්ති. දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා මතක නැති කර ගන්න සිතු විට සිතේ රජ වෙනවා දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා මතක නැති කර ගන්න සිතු විට සිතේ රජ වෙනවා සතුට සපිරුණු නැවුම් ලොවකට සිනිවිදම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා සතුට සපිරුණු නැවුම් ලොවකට සිනිවිදම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා මතක නැති කර ගන්න සිතු විට සිතේ රජ වෙනවා සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අඳුනක් නිතට එළියක් ගෙනෙන නිවෙන දොළොස් මහා පහනක් සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අඳුනක් නිතට එළියක් ගෙනෙන නොනිමෙන දොළොස් මහා පහනක් දුරස් වන්නට සිතන හැම විට තවත් ලං වෙනවා මතක නැති කර ගන්න සිතු විට සිතේ රජ වෙනවා සිතේ රජ වෙනවා සිතේ රජ වෙනවා දුරස් වන්නට සිතන සමයට තවත් ලං වෙන මතක නැති කර ගන්න සිතු විට සිතේ රාජ වෙනවා. මේක තමයි ආදරයෙන් බැඳුනොත් ආදරයට ඇතුල් වුණොත් ආයි පිටවීම නොමැත. ආදරයට බැඳෙන්නේ බලාගෙනයිනේ.
හොඳයි පළමු විරාමයට යනවා සෙවන්දිය සමග අද මේ සන්ධ්‍යාව අපි ගත කරන්නේ. ඇගේ ප්‍රියතම ගීතාවලියත් එක්ක. එවනම් අපි පළමු විරාමයට යනවා ආපහු ටක් ගාලා ඔබ ගාවට එනවා. නොවන මම හොඳයි එසේනම් ආපහු අපි ඔබත් එක්ක අපි ඔබ අපිත් එක්ක අපි ඔක්කොම සෙවන්දිත් එක්ක. අපි පාසල් කාලේ ගැන කතා කරේ. ඊට පස්සේ ඇත්තටම මේ වෛද්‍යවරියක් වෙන්න තිබිච්ච හීනයට යන්න පෙරත් හැබැයි අර ගෙදර තිබිච්ච දෛවෝපගත උත්තේජනයත් එක්ක මේ පැත්තට නිකම්ම යන්න වුණා. එහෙමද? නැත්නම් ඒ කාලේ දැන් සංගීතය කියන්නේ බොහොම අසිරිමත් දෙයක් නේ. අම්මා ගායිකාවක් තාත්තා අපේ ක්ෂේත්‍රයේ හිටපු ඔකුම තප්පා වාදන ශිල්පියෙක් ඒක විශේෂයෙන්ම කියනවා නිරන්තරයෙන් කලාකරුවන් කැවසෙනවා. ඉතින් මේවා පේනකොට අනිවාර්යෙන් ඒ කුළු ගැන්වීම ලැබෙන්නේ නැතිනේ. මං හිතන්නේ අයියේ මට ඒකේ අර අගයක් තිබුණේ නැහැ. මොකද අගයක් තිබුණේ නැහැ. මොකද නිතරම මට හැමදාම උදෑසන නැගිටිනකොට මට දකින්න ලැබෙන්නේ තාත්තිගේ තබ්ලා හඬ. ලොකු පිරිසක් තාත්ති ගෝලයෝ උගන්වනවා. ඉතින් ඒක එතකොට අනිත් පැත්තෙන් අම්මිගේ සර්පිනා හඬ. අම්මි සංගීතය උගන්වනවා ගායනය. ඉතින් ඕවා නිසා මං හිතන්නේ මට ඒ ගැන අගයක් තිබ්බේ නැද්ද මන්දා. නමුත් ඉතින් තේරෙන කාලයක් ආවම ඒකයි අනිත් දේ තමයි දෛවය හැම දෙයකම මුල යන්න තියෙන මාර්ගය තමයි කවදා හරි මට යන්න වෙන්නේ. වාද්‍ය පාණ්ඩ හැදෑරීමක් කළාද මොන හරි? වාද්‍ය පාණ්ඩ මට සර්පිනාව පුළුවන්. කීබෝඩ් වාදනය කරන්න පුළුවන්. සර්පිනා පුළුවන් නම් කීබෝඩ් එක ගන්න එක. සංජය මෙයා කියනවා මේ සර්පිනාව ගන්න පුළුවන් කීබෝඩ් එකත් ගන්න පුළුවන්. ඉතින් සර්පිනාව ගන්නවා කීබෝඩ් එක ගන්න එක ඈ ඉතින් ලොකු දෙයක් නෙවෙයිනේ. කොමුණත් මේ ඒක සංගීතය ඔබ විශාරද උපාධියත් එක්ක විශාරද කරාම මම්මිගෙන් හැදෑරුවා විශාරද උපාධිය. ඒ කියන්නේ ඒතර ගායන සහ වාද්‍ය විශාරදය වශයෙන් දෙන්නේ ගායනය පමණයි. ගායන විශාරද පමණයි. ඉතින් එතනින් එහාට යන කල්පනාවක් නැහැ. හැබැයි මම හිතන්නේ ඔබට විවාහයෙන් පස්සේ ක්ෂේත්‍රයට වැඩිපුර යොමු වෙන්න අවස්ථාවක් ලැබුණා. ඔව්. ඒ සෑහෙන කාලයක් ගිහිල්ලා අයියේ මම ඇත්තටම කියන්න ඕනේ මම සංගීතය හදාරලා මං ළමයින්ට ඉගැන්නුවා කාලයක්. නමුත් පස්සේ කාලෙක හේතුවක් නිසා මට ඒක නවත්තන්න සිද්ධ වුණා. කියන්නේ ඔබ ඉගෙනුවා කියන්නේ අම්මගේ ක්ලාස් එකේ ඉගෙනුවද? නැහැ මම වෙනම ඔව් ස්කූල් සිලබස් එක ඉගෙනුවා. එතකොට වෙනම වොයිස් ට්‍රේනින් වගේ දරුවන්ට කරා. නමුත් පස්සේ කාලෙක මට ඒක නවත්තන්න සිද්ධ වුණා හරිම අකමැත්තෙන්. හේතුව මොකක්ද? හේතුව ඇත්තටම මගේ අසනීප තත්ත්වයක් නිසා මට ඒ දේ නවත්තන්න සිද්ධ වුණා. ඉතින් බොහොම අකමැත්තෙන් ඒක කරේ. හරිම දුකයි. මොකද මං හරි කැමතියි පොඩි දරුවන්ට. පොඩි දරුවන් එක්ක කාලය ගත කරන්න මම ගොඩාක් කැමතියි. ඉතින් දෙන්නෙකින් ඉතින් කියන්නේ ආයෙ අවස්ථාවක් ලැබුණොත් උගන්වන්න කැමතියි. කැමති. නමුත් මම හිතන්නේ මට ඒ අවස්ථාව ආයි ලැබෙයි කියලා. බලන්න ජීවිතයේ මොකද තමන් ඉගෙනගත්ත දේ ප්‍රදානය කරනවා කියන්නේ ආපහු ඉගෙනගත්ත දේත් ආපහු පොලිෂ් වෙනවා. ඒ කියන්නේ උපදැමෙනවා. නැවත වතාවක් තමන්ගේ අර සන්නද්ධතාව කියන්නේ ජීව රුධිරය ටිකක් උණුසුම් වෙනවා. තවත් ඒ කියන්නේ වෘත්ති මට්ටමින් වැඩ කරන්න විශාල තල්ලුවක් තමන් ඉබේම ආත්මයට ලැබෙනවා කියලා මම හිතන්නේ. ඊළඟ ගීතය සුනිල් ඉදිරිසිංහයන්ගේ ගීතයක් ඔබ තෝරගන්නේ. රෝහණ වීරසිංහයන් ඒ සංගීතය. ඉතින් මේ කීපපල ඉතින් විජයරත්න රණතුංගයන් සමග තිබෙන සබැඳියාව මෙතකයි කියලා අපිට කියන්න බෑ. ආනන්ද අමරසිරි නැවත වතාවක් මතුවෙනවා. එතුමාගේ ගීත රචනයක් හරිම කෙටි ගීත මේවා. හැබැයි මහ විශාල කතාවක් කියනවා. කිව්වට ඔබ දැන් මීට කලින් මේ ගීතය අහලා ඇති. නමුත් මේ දැන් සිව්වන්දි කිව්වට පස්සේ ආපහු ඔබ අහන්න ගන්න කිට මම ඔබට කියන්නේ ආයාචනය කරනවා. ඒ කියන්නේ මේ ගීතය මේ පේලි 12ක තියෙනවා විශාල කතන්දරයක්. ඒකයි විශේෂත්වය. මේක තෝරගත්තේ මොකක් හරි. ඔව් අය කිව්වා වගේ මේක සරල ප්‍රේම ගීතයක් වගේ තමයි බැලු බැලමට පේන්නේ. නමුත් කවිත්වය පිරිච්ච ගීත රචනාවක් මේක. සුනිල් මාමගේ ගීතවලින් මම
මුලින්ම ඇලුම් කරේ මේ ගීතයට. හේතුවක් කියන්න මම එහෙමම දන්නේ නැහැ. නමුත් මං නිතර මුමුණන කවුරු හරි මට ගීතයක් කියන්න කිව්වොත් කියන ගීතයක් තමයි මේක. එකයි විශේෂයෙන් කියන්න ඕනේ සුනිල් මාමා, එතකොට එඩ්වඩ් මාමා, රෝහණ වීරසිංහ රෝහණ මාමා, ලක්ෂ්මන් විජේසේකර, ලකී මාමා ඔය කට්ටිය ගොඩක් වෙලාවට හුඟක් ළඟින් අපි ආශ්‍රය කරා. මොකද ඒ ඇසුර ලැබුණේ තාත්ති නිසා. ඉතින් ඒ නිර්මාණ ශ්‍රේෂ්ඨ නිර්මාණ. ඉතින් මට මේ විදිහට හරි මොකද රෝහණ මාමගේ ගීතයක් මට කියන්න ලැබිලා නැහැ. මෙහෙම හරි මට ඒක ගායනා කරන්න ලැබුණ එක ගොඩක් සතුටක්. ඔබේම ගීත කීයක් තියෙනවද? මගේම ගීත බොහොම ටිකයි තියෙන්නේ. ගණන් කරලා නැහැ කීයද කියලා. 10ක් 15ක් 20ක්. ඔව් ඒ වගේ 20ක් නෑ. 10ක් 15ක් වගේ ඇති. හොඳයි මේ මට මේ ඇත්තටම හුඟක් සතුටු මේ අංකල්ලා නෙමෙයි ඔක්කොම මාමලා. ඒ කාලේ ඉඳන් ඔව් අදටත් ඇත්තටම කතා කරන්නේ මේ විදියට. මොකද පවුලේම අය වගේ තමයි නිතර ඒ ආශ්‍රය අපිට ලැබුණානේ. ඒ නිසා ඉතින් පුතයිත් එහෙමද? මේ එනායට මාමා නැන්ද කියලා කියන්නේ? ඒ අය අර ගොඩක් වෙලාවට එහෙම අර මුණ ගැහෙනවා හරි අඩුයිනේ අපි වගේ නෙමෙයි අපේ කාලේ වගේ නෙමෙයි. දැන් දරුවෝ ගොඩක් කාර්යබහුලයි. ඉතින් ඒ අයට එහෙම ඒ කාලේ ගෙදර ඉන්න අවස්ථාවක් තිබ්බනේ වැඩිපුර. ඉතිහාසයේ කල් ගෙවන අවස්ථාවක් තිබ්බා. පාසල් ගියා ආවා ගෙදර කටයුතු ටික බැලුවා. ඊට පස්සේ පොතක් පතක් පාඩම් කරන්න පැයක් දෙකක් යොමු කරා. ටියුෂන් යනවා නම් ගියා. ටියුෂන් මහලුකුට ටියුෂන් වලට ඉබෙන්න උමනාවක් තිබ්බේ නැහැ. ටියුෂන් නෙමෙයි ෆියුෂන් තමයි වැඩි හරිය ඇහුනේ ජීවිතේ. ඒ නිසා ටියුෂන් අවශ්‍ය වුණේ නැහැ. ඔව් අද කාලේ ඉතින් හරි වෙනස් අපේ කාලේ වගේ නෙමෙයි. හරි අද කාලේ තිබෙන මේ තරංකාරීත්වයට වැඩි ඒ කාලේ තිබිච්ච ඒ මන්දගාමීත්වය හරි සුන්දර මන්දගාමීත්වය. බොහොම කියන්නේ හොඳට කාලේ තිබුණ බෙදා හදාගෙන දේවල් කරන්න. හොඳට රුධිරේ පිරිසුදු වෙච්ච කාලයක්. ඒකින්ද තමයි මේ තාම මේ බය නැතුව දෙපයින් නැගී සිටින්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි මේ ගීතය අහමු ප්‍රේමිත මිත්‍රයනි. මොකද දැන් සුනිල් ඉද්දසිංහයන්ගේ ඒ අර ප්‍රතාපවත් හඬ පසක දාලා බොහොම සියුමැලිව සෙව්වන්දිගේ ස්වරයෙන් මේ ගීතය හදි වෙන අදහසක් වෙන හැඟීමක් ඔබට ආරෝපණය වෙයි උද්දීපනය වෙයි කියලා අප කල්පනා කරනවා. අපි අහමු මේ ආනන්ද අමරසිරි ඇත්තටම අපි දන්න ගීත දෙකක් මෑතකදී රචනා කරලා තියෙනවා. අපි මේ බොහොම අපේ ජීවිතයත් එක්ක බොහොම ගෑවි තියෙන එකක් තමයි අර චරිත් ආපු දවසේ ගායනා කරපු සදාකාලික නොවු ලෝකේ. දැන් මේ අනික් ගීතය අපි අහලා බලමු. සදා මිනිස බලා ඉන්න මහද කවුළු වෙන දිවා රැයි ගලා එන සිහිනයක් ලෙසින්. සදා මිනිස බලා ඉන්න මහද කවුළු වෙන දිවා රැයි ගලා එන සිහිනයක් ලෙසින්. හරියට වැඩුවොත් 1 2 3 4 5 6යි පේලි 6යි තියෙන්නේ. ඒ කියන්නේ 12ක් නෑ. අතරම හරියට බැලුවොත් ඔහුගේ මේ සමහර තැන් යොදලා තියෙන විදිහත් එක්ක හරි ලෙහිසි තනුවක් යොදන්න. හැබැයි රෝහණයි ඊට යොදලා තියෙන හැඟුම්බර රැඟුම් ලතාවක් වගේ එකක් තමයි මේකේ මේ වැයුම් ලතාවක් වගේ එකක් තමයි මේකේ තියෙන්නේ. අපි හමු සෙව්වන්තියගෙන් නෙතේ කඳුළු.
බැලු බැලමට මේ ගීතේ මේ ලොකු දෙයක් නෑ මහා ලොකු දෙයක් තියෙනවා. නිතේ කඳුළු පිස දමන්න ඇඟිලි තොඩු වගේ සරසඳර සිනාසෙන්න සතුට පිරිය හදින්න කියන්නේ සන්තෝෂයයි අවශ්‍ය වන්නේ. වසන්තේ අඬ ගහන්න ඔබේ කටහඬින් දුරින් ඉඳන් බලන් ඉන්න ඔබේ නෙතු වගේ. ඒ කියන්නේ අතේ දුරින් ඉන්න කියලා. ඉන්න සියලු දේ තරු පහන් නිවා දමන්න එළියදී ඇසින්. අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙස සතුට තියනවා නම් අන්ධකාරයත් ඊට පුංචි ආලෝකයක් පුන් සඳක් වටපත් කරගත හැකි. සදා මිලස බලා ඉන්න මහත කවුළුවෙන් දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්. ඉතින් මහත කවුළුවෙන් ඔබ මගේ දිහා බලගෙන සිහිනයක් වගේ එන්න. එතකොට අසීමිතව කිට්ටු වෙන්නෙත් නැහැ. සිහිනය හරිම සුන්දරයි. සිහිනය සැබෑ වුණාට පස්සේ තමයි සමහරවිට අසුන්දර බවට පත් වෙන්නේ. ඒක තමයි මේ පරම සත්‍යය. බෞද්ධ දර්ශනය අනුව කෙනෙක් ඈතින් ඉන්න තරමට හරිම කොහොමත් ඕනම කියන්නේ සතුටක් තිබ්බොත් ඒක පිටිපස්සේ අනිවාර්යෙන් දුකක් තියෙනවා. දුකක් තිබ්බොත් ඒක පිටිපස්සේ අනිවාර්යෙන් සතුටකුත් තියෙනවා. මේක තමයි චක්‍රයක් ඔය කැරකි කැරකි යන්නේ. මේ දැන් මේ මට පිළිච්ච දෙයක් තමයි දැන් මහාචාර්ය සනදනන්දසිරි මල්කාන්ති නන්දසිරිගේ දියණිය අනුරාධා නන්දසිරි ඊට පස්සේ නිර්මල රණතුංගගේ දියණිය සෙව්වන්දී රණතුංග. හැබැයි බොහෝ වෙලාවට මේ මෑතකදී අපි දැක්කේ තමයි ඔය ඒ ඉහත પરම්පරාවෙන් පසුව ඊට පස්සේ પરම්පරාව අර પરම්පරාවට වඩා වැඩි ක්ෂේත්‍රයේ වැඩ කරමින් ඉදිරියට ආපු ගතියක් සහ ඇතැම් විට වැජඹෙන ගතියක් පේන්න තියෙනවා. නංගන් වශයෙන් සඳහන් කළොත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. හැබැයි ඔබ දෙපළ එහෙම ඉදිරියට ආවේ නැත්තේ ඇයි මේ ඕනතරම් අවස්ථාවක් තියෙද්දි? කැලුම් අයියේ මං හිතන්නේ මගේ හීනය වුණේ වෙන දෙයක් නේ. ඉතින් ඒ නිසාත් වෙන්න ඇති. නමුත් අර ගොඩක් වෙලාවට ආරාධනාවක් ලැබුණොත් දෙයකට සහභාගී වෙනවා ඇරෙන්න කතා කරලා අර එහෙම ඒ කියන්නේ මට දෙන්න කියලා ඉල්ලලා යන්නේ නැහැ. ඒක මගේ දෙමව්පියන්ුත් එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ මමත් හැඩ ගැහිලා ඉන්නේ. ඉතින් ඒ නිසා වෙන්නේ අනිත් දේ තමයි මම ගොඩක් වෙලාවට මගේ ගෙදර ජීවිතය ගැන මගේ පෞල් ජීවිතයට තමයි හැමතිස්සෙම මුල් තැන දුන්නේ. මට එතන කිසිම අඩුපාඩුවක් තියන්න කැමති වුණේ නැහැ. මොකද මම මගේ ජීවිතේ පසුතැවීම් තියාගන්න කැමති කෙනෙක් නෙමෙයි. හැම දෙයකදීම පසුතැවීම් තියාගන්න මම කැමති නැහැ. ඉතින් ඒ නිසා එතන හැමදේම සිද්ධ කරලා සර්ව සම්පූර්ණව මගේ අති වෙන්න ඕනේ හැම දෙයක්ම මම කරලා දරුවන් ලොකු වුණාට පස්සේ තමයි මම ආපහු මේ ක්ෂේත්‍රයට එන්නේ. එහෙම හිතන් ඉන්නේ. ඉතින් ඒකත් මට ඇත්තටම ලැබෙන්නේ මම මතක් කරන්න ඕනේ. මගේ මුල්ම ගීතය සිනාමල් ගොඩක් ගීතය. ඒකත් අම්මිගේ තාත්තිගේ කැමැත්තට කෙරුණ ගීතයක්. කෙරුණ ගීතයක්. ඊට පස්සේ මම සෑහෙන කාලයක් නිහඬව හිටියා. ආයෙත් ක්ෂේත්‍රයට එන්නේ මගේ පුංචිගේ ගීත හරහා. නිරංජලා සරෝජිනි මහත්මිය. ඉතින් මොකද අපේ ගායන නැති එකෙන් ඔබට සිද්ධ වුණා ඒ ගීත ටික ගායනා කරන්න. ඔව්. ඉතින් යම් යම් අවස්ථාවල පුංචිගේ ආරාධනෙන් මට ගීත ගායනා කරන්න සිද්ධ වුණා. ඊට පස්සේ මං චුට්ටක් ඒ ගැන කතා කරන්නද කැලුම් අයියේ? ඊට පස්සේ ඇත්තටම මට ලොකු පිරිසක් කැමති වෙන්න ගත්තේ චරිත් වැලිවත්ත මහත්මයාගේ ෆ්ලෑෂ්බැක් සෙමි අකෝස්ටික් ලයිව් ඉන් කොන්සර්ට් කියලා ප්‍රසංගයක් පැවැත්වුණා අලුත්ගම මට මතක විදිහට. ඉතින් එහෙදි කිරිල්ලවලදී ප්‍රසංගය පැවැත්වෙන මගේ පළවෙනි අවුට්ඩෝර් ෂෝ එක මහාන් ප්‍රසංගය. ඔව්. ඉතින් ඒකට ඔහු මට ආරාධනා කරා පුංචිගේ ගීත ගායනා කරන්න කියලා. රංජලා සරෝජිනීගේ ගීත ගායනා කරා. මොකද ඔහු මාව දැකලා තිබුණා යම් යම් ටීවී වැඩසටහන් වලදී. ඉතින් ඒ අනුව තමයි මම මුලින්ම එලිමහන් සංගීත ප්‍රසංගයකට සහභාගී වුණේ. හිතපු නැති විදිහට ප්‍රතිචාර ලැබුණා. ඉතින් ඒ ආපු ගමන මේ වෙනකන් දිගටම කරගෙන යනවා. ඇගේ ආශිර්වාදයක් ඇතුව අනිවාර්යෙන්ම. අපි ඊළඟ ගීතයට යනවා බොහොම හිමිහිට.
මේකත් මේ තවත් පීරිස් පවුලක ගායිකාවකගේ ගීතයක් දරුවෙකුගේ දැරිවියකගේ ගීතයක් දැරිවියක් නෙමෙයි දැන් අය මවක් මොකද ඒ පවුලත් ලොකු පවුල චරිතා ප්‍රියදර්ශනී පීරිස් කිපියා ආර්යදාස පීරිස් ඊට පස්සේ රංජිත් පීරිස් ජයන්ත පීරිස් මේ පීරිස් පවුලක් මේ චරිතා මේ දැන් චරිතා ඒ පීරිස් පරම්පරාවත් එක්ක ඥාති සම්බන්ධයක් නැහැ නේ එහෙම නෑ. නෑ ඒ පීරිස් ලැබෙන ඔක්කොම ඥාති වෙන්නේ මොනවානෝද වන්ද අන්න එහෙම එක විපුල් ධර්මප්‍රිය ජයසේකර අප අතරින් වියවිචි තාමත් අපගේ කිට්ටුවන්තෙක් ඔහු අප අතරින් විය වෙලා අපි ඔහු සිහිපත් කරනවා බොහොම ආදරෙන් බොහොම ගීත ටිකක් ලියලා තිනවා මහ ගොඩක් වගේ දැනෙන. ඉතින් නැවතත් රෝහණ වීරසිංහයන්ගේ වදන් මේ ගීතය තෝරා ගැනීම ඇත්තට මේකේ සම්පූර්ණ ගැබ් වෙලා තිබෙන්නේ ආරුමැසි ආදරය අහස් කැපේ. මේ ගීතය මට දැනෙන්නේ කැලුමයි ආදරය කරන අය උත්තර දැන අහන ප්‍රශ්නයක් තියෙනවානේ. ඔව්. ඔයා මට කොච්චර ආදරේද කියලා. ඉතින් මම හිතන්නේ මේ ගීතය තමයි දෙන්න පුළුවන් හොඳම උත්තරේ කියලා. එතකොට බැන්දට පස්සේ අඩු වෙනවද? එහෙම නෑනේ. මම දන්න විදිහට ආදරය කියන්නේ එහෙම අඩු වැඩි වෙන දෙයක් නෙමෙයි. හොඳයි. අහස් කැබේ තරු ගානට තව පුංචි දෙයක් තියෙනවා කියන්න කැලුම් අයියේ. මේ ගීතය තෝරගන්න මට තවත් එක හේතුවක් තමයි චරිතක්කා. චරිතක්කයි අපි කියන්නේ චරිතක්කයි එඩ්වඩ් මාමයි. එඩ්වඩ් මාමනි කිව්වේ. ඒක තමයි මම කියන්නේ. චරිතක්කා එඩ්වඩ් මාමා. ඉතින් ඒ දෙන්නා ගොඩක් අපේ පවුලට හිතවත්. ඒ වගේම කියන්න ඕනේ තාත්තිට ගොඩක් ආදරෙන් ළඟින් හිටපු දෙන්නෙක් තමයි දෙන්න. මට මතකයි තාත්ති ඒ දවස්වල කියනවා පිටරට ප්‍රසංග වලට ගියාම එහෙම චරිතක්කා ඇත්තටම දරුවෙක් වගේ තාත්තිට සැලකුවා කියලා. ඉතින් ඒ ආදරය වෙනුවෙන් තාත්ති අද නැතත් මම ඒ ආදරය වෙනුවෙන් මේ ගීතය ඇයවත් මතක් කරලා ඇත්තට ලෝවිතිරම අපිට ගායනා කරලා ගියා මානෝන මමක් කරලා ගියා. මම ඒක බැලුවා. ඔව්. ඉතින් අපි චරිතවත් මේ මොහොතේ මතක් කරන ගමන් අපි තව මොන හරි කියන්න තියෙනවද? නෑ ඒක තමයි ඇත්තටම මට කියන්න ඕනේ. මොකද තාත්ති නැතත් අදටත් අපිට කතා කරලා අම්මිට කතා කරලා ඒ සමීප එහෙමමයි. අපි ඒකත් සිහිපත් කරලා අපි මේ ගීතය හමු පැපර. අහස් ගෙබී තරු ගෙට ගානේ පොළොව තලේ වැලි කෙට
ගීතය ඔන්න තව වර්ස් 10ක් විතර ලියත හැකි. ලියාගෙන ඇත හැකි. හොඳයි. මොකද හිෂාන් වීරසිංහ එයා කොහෙද කැනඩාවේ ඉන්නේ. චින්තකට මේ කියන්නේ මේක තාක්ෂණික ගැටලුවක් නෙමෙයි තාක්ෂණික යෝජනාවක් කරන්න චින්තක ආදරණීය කැලුම් කියන්නේ මට කියලා තියෙන පුළුවන් තරම් ඉක්මනට වැඩසටහන YouTube එකට දාන්න. දුර රටවල ඉන්න අපිට ඒක හරිම වටිනවා කැනඩාවේ නිමන්ත. එතකොට මේ තවත් මම දන්නේ චින්තක මේක කරන්න පුළුවන්ද කියලා සකුණ දුලංජන ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක සින්දුව වෙන වෙනම YouTube අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එතකොට සෑහෙන වාරයක් ඒ සින්දු බලන්න පුළුවන්. මේ දාන විදියට වැඩසටහන මුලින් ඉඳලම බලන්න ඕනි. එතකොට ඩේටා වැඩි ප්‍රමාණයක් කැපෙන නිසා බලන්න හිතෙන්නේ නැහැ. සින්දුවෙන් සින්දුව වෙන වෙනම දැම්මොත් ගොඩක් අය ඒක බලනවා. ඒත් අපි ඒක කරන්නේ නැහැ වගකීමකින් කියන්නේ දෙරණ ආයතනය. මොකද මේ කතරු භාග නිවැරදිව ගෙවීම සඳහා පෙරමුණ ගන්න ආයතනයක් නිසා. විරාමයක් දෙන්න අපි ඉපනින් සෙවන්දිත් එක්ක අපි ඉතුරු තව අපි දැන් ගීත 4ක් ගායනා කරා. තව 3ක් තියෙනවා. මේ හා සමාන අතිශය මිහිරි බොහොම හැඟුම් දනවන ගීත 3ක් තියෙනවා. බලමු මොනවද ඈ ගායනා කරන්න සැලසෙන්නේ කියලා. ඒ අතරේ අපි මේ විරාමයට යමු. නොවන මම හොඳයි එසේනම් නැවතත් මම හිතන්නේ ඔබ සූදානම් ඇති සෙවන්දියගේ ඊළඟ ගීත කීපය ශ්‍රවණය කිරීම සඳහා. ඊළඟ ගීතය ගැන මම හිතන්නේ කතා කරොත් හොඳයි. මොකද මේ ගීතය තම විශේෂයි. මේ අපේ සංගීත ක්ෂේත්‍රයට විශේෂයි. ඇයටත් විශේෂයි. අපි ඔක්කොටම විශේෂයි. මොකද මේක ඉතිහාසගත ගීතයක්. ඒක මේ ඒ ඔස්සේ අපිට පෞද්ගලික ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙයි. මේක තමයි මේ ගලන දොළපාරේ සම්පූර්ණ තබ්ලා ඩොලක් එහෙම නැත්නම් ඊට කිට්ටු තාල තරංග වාද්‍ය භාණ්ඩ වලින් පමණක් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ පළමු සහ දැනට තියෙන එකම ගීතය. මට දැනෙන පරිද්දට මේක මේ අලුත් සින්දු වැඩසටහනක් උදෙසා තමයි අප නිර්මාණය කරේ ඒවක. ඉතින් විජේරත්න රණතුංගයන්ගේ සම්පූර්ණ සමස්ත නිර්මාණය යමුනා මාලිනිය රචනා කරේ ගායනා කළේ විශාරද නිර්මාණ රණතුංග හෙවත් සෙවන්දියගේ මව. ඔව්. මේ ගීතය නිර්මාණය වුණේ මං හිතන්නේ 96 වසරේ. නිහාල් අයියා තමයි ආරාධනා කළේ සම්බන්ධීකාරකයා. මුලින්ම ආරාධනා කරේ තාත්තිට පුළුවන්ද කියලා අවනද්ද වාද්‍ය භාණ්ඩ කියන්නේ සමෙන් වැසුණු භාණ්ඩ පමණක් උපයෝගී කරගෙන ගීතයක් නිර්මාණය කරන්න. එතකොට මට මතකයි තාත්ති කිව්වා මට හොඳ පදවැලක් ලැබුණොත් මං කරන්නම් කියලා. අත්දැක බැලීමක් ඒ වගේම ලොකු චැලෙන්ජ් එකක් අභියෝගයක්. මේ පරිශ්‍රණාත්මක ගීතයක්. ඉතින් කොමරි යමුනා මාලිනී පෙරේරා යමුනා ඇන්ටිට දුන්නා ගීතය ලියන්න. ඇය ලස්සනට ඒ ගීතය රචනා කරලා තිබුණා. ඉතින් ඒ අනුව මේ ගීතය තාත්ති නිර්මාණය කරා. සම්පූර්ණයෙන්ම අවනද්ද වාද්‍ය භාණ්ඩ පමණක් යොදා ගනිමින් කරපු ගීතයක් මේක. මේක විශේෂයි. මොකද ලංකාවේ කරපු පළවෙනි ගීතය ඒ විදිහට නිර්මාණය වෙච්ච. වෙනත් කිසිම භාණ්ඩයක් මුකුත් නැහැ. ඔව්. ශ්‍රුතියටත් තිබුණේ තබ්ලාවේ හඬ පමණයි. ඉතින් ඒ ගීතය ලේසි නැහැ ගායනා කරන්න. ඇත්තටම සංගීතය ගැන දැනුමක් තියෙනම කෙනෙක්ට අධ්‍යාපනයක් තියෙන කෙනෙක්ටම ඕනේ මේ ගීතය ගායනා කරන්න. මොකද ශ්‍රුතියට තියෙන්නේ තබ්ලාවේ හඬ පමණක් නිසා. ඉතින් අම්මී මේ ගීතය ගායනා කරා. ඊට පස්සේ ගීතය ඔහොම කියන්නේ ගීතය නිර්මාණය කරා. ගීතය ප්‍රචාරයක් වුණා. ඊට පස්සේ ජීවිතයත් යා වුණා. ජීවිතෙත් මාගේ පටන් ගත්තා. ඔව්. මොකද නිහාල් අයියව හම්බ වෙන්නේ මට මේ ගීතය නිසා. අපි අහමු මොකද මේ බලමු අපේ නාද මේ සඳහා හමුනන යොමු කරන නිර්මාණ ආරෝපණය කොයි වගේද කියලා. මේක ඇත්තරම කියන්නේ මේ අපි මේ කට්ටියටත් යම්කිසි අභියෝගයක්. අර සතුට අර ශබ්දය අර හැඟීම නොමරා කොහොමද අද මේක ඔබ සිත් පාමුලට විසිරුවා හරින්නේ කියලා.
ආමු මේ ගීතය නිර්මල රණතුංග අපේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියගේ ගීතේ නැවත වතාවක් විජේරත්න රණතුංග එතුමාගේ තනතුරු පදවි කීපයක් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් මතක් කරන්න. දර්ශනපති විජේරත්න රණතුංග තාත්ති සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්. ඒකම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ පටිගත කිරීම කොච්චරකට සහභාගී වෙලා ඇද්ද? එහෙම නැති තරම් මං හිතන්නේ පටිගත කිරීම හැම එකකටම ඔහුගේ දායකත්වය අනික ඔහුගේ තබ්ලා වාදනය හඳුනාගත හැකිය. අන්න විජේරත්න රණතුංග තමයි අරගේ තබ්ලා ගහන්නේ. මොකද තාත්තිගේ හදවත එතන තියෙන්නේ. හැමදාම මට මතකයි ඉස්සර හැමදාම උදේට හරි කොයිම වෙලා කොච්චර කාර්යබහුල වුණත් දවසේ පැයක් එකමාරක් පුහුණු වීමට තාත්ති යොදා ගන්න පෙරහුරු. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ ප්‍රැක්ටිස් කරන්න. ඉන්න කාලේ ඔහු සිටි කාලේ වසර ගණනාවක් නේ. හැබැයි පුහුණු වීම කොච්චර වැදගත්ද හැමදාම කරනවා. දවසේ කොයිම වෙලාවක හරි රැට හරි අනිවාර්යෙන් කරනවා ඒ පුහුණු වීම. එසේනම් මෙන්න ගලන ගලන දුල පාරේ නුඹ හඬ දෝංකාරදී අකුණු හඬයි පොල්ලහසේ මගේ හිත සාංකාවදී අද සිව්වන්දියේදී හඬි. ගලන ගලන දුල පාරේ නුඹේ හඬ දෝංකාරදී අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සාංකාවතේ ගලන ගලන දුල පාරේ නුඹේ හඬ දෝංකාරදී අකුණු හඬයි බොල් අහසේ මගේ හිත සාංකාවනේ
ඔන්න ඒ විදිහටයි මේ ගල්න දොළපාරේ බටහිර නාද රටාවට පෙර අවසානයේ. මොනත සෑහෙන දිග ගීතයක්. නමුත් අපි උපරිම කෙටියෙන් මේ හැඟුම් ප්‍රකාශනය කරන්න තැත් කළා. මම හිතන්නේ මේ මූණ වලින් පෙන්නේ සෑහෙනකටපත් වෙයි හැකියි. ඔයාලට බැරි වෙච්ච මායිම තමයි තරණය කරන දුවව අරන් යන්න හදන්නේ. මට පේ දුවයි පුතයි. ඒක තමයි හුඟක් කමල තාත්තලාගේ බලාපොරොත්තු. Tamanට ස්පර්ශ කරන්න බැරි වෙච්ච ස්පර්ශ කරනවා මදිවට ඒක පරයා යන්න කෙනෙක් තමයි ඔවුන් ඉදිරියට තල්ලු කරන්නේ. හැබැයි වෙනදට වැඩිය පොඩ්ඩක් නිදහස අඩුයි දරුවන්ට. ඒක ඇත්ත. මොකද ඒ කාලේ වගේ නෙමෙයි. පොඩි කාලේ අපිත් එක්ක රැඳෙන්න කාලේ ඕන තරම් තිබුණා. නමුත් අපේ කාලේ වගේත් නෙමෙයි අයියේ. දැන් හරිම කාර්යබහුලයි දරුවෝ ගොඩාක් වෙලාවට. කොහොමත් මගේ දුව පොඩි කාලේ ඉඳන් පොත් එක්ක ජීවිතේ ගත කරපු කෙනෙක්. නිදා ගන්න ගියත් කොට්ටයට පොතක් තියෙනවා. ඉතින් මට හරි සන්තෝෂයි මොකද ඇය තෝරගත්ත මාර්ගය අපි බලපෑම් කරේ නැහැ. ඇයට කොහොමත් උවමනාව තිබ්බ ඉස්සර ඉඳන්ම කියන්නේ මෙඩිසින් කරන්න පුළුවන් කමක් තිබුණත් ඇය කියලා තිබුණේ නෑ මම සයිකොලොජි කරන්න කියලා. ඉතින් ඇගේ කැමැත්තට ඉඩ දුන්නා මමත් බොහෝම කැමැත්තෙන්. ඉතින් මේ ප්‍රතිකාර කිරීම. පුතා ගැන කියනවා නම් පුතා ඇවිල්ලා තනිකර මමමයි. කියන්නේ සිතුම් පැතුම්ද හැමදේම මට පුතාව තේරුම් ගන්න හරි ලේසි. මොකද මමම තමයි. එයා හැම දෙයකටම දක්ෂයි. සාමාන්‍යයෙන් ක්‍රීඩාවටද වාදනය පැත්තෙන්ද හැම දෙයකටම දක්ෂයි. නොකිය කියන මමත් හැම දෙයකටම දක්ෂයි. කවුද? සිව්වන්දි. මට නැති දක්ෂකම් මගේ දරුවන් තුල තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ දෙන්නක නම් දෙක කියන්නකෝ. දුව පද්‍යාපාරින්දා පුතා යශෝද් වික්‍රම එදිරිසූරිය. මේ ඊළඟ ගීතේ මම හිතන්නේ මේ යන්නේ ඔබට දැන් ඔය කියාගන්න බැරි වෙච්ච වදන් සමූහය කියලා මට හිතෙනවා. සෝමතිලක ජයමහා ශූරීන් ගායනා කරපු කුලරත්න ආරිවංශයන් රචනා කරපු විවිසිංගෙන් සංගීතවත් ගීතයක්. ඒක ඇත්තටම මේ අපි හැමෝටම පෞද්ගලිකව බොහොම හදවතට වදින ගීතයක්. මොකද හදවත් සිත්පිත් ඇත්තවුන් නිසා ප්‍රියාදර මිත්‍රයනි. මේක මේ මගේ පෞද්ගලිකත්වය කියවනවා කියලා කියන්නේ. හිතන්නේ මේ හැමෝටම මේ පෞද්ගලිකත්වය පොදුයි. මේක හිටි ගමන් මේ අපේ බිරින්දත් අහන ගීතයක්. මම සමහරවිට අහනවා ඇයි මොකද ඔක අහන්නේ? නැහැ නිකන්. ඒ නෑ නිකන් කියන වචනේ තියෙනවා ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. විශාල කතාවක්. මේ බැඳුණු සෙනෙහස නොවන නිම්හිම් ඇතද පණනල සමග රැකිමින් අපේ අත්වැල ලිහි කිලිහෙන මොහොත එයි කවදාක හෝ යා යුතුය ඒ නියත නික්මන සියලු පැමි සිඳදා දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. බැඳුමක ඇති චමත්කාරය සහ බැඳුමක ඇති හේඩාව නොයසනම් මේ අතිශය සවිමත් බැම්ම කිසිදු භෞතික ප්‍රහාරයකින් බෙදා තබන්න බෑ මොකද හිතේ තියෙන නිසා. ඒක තමයි මේ ගීතයෙන් කියන්නේ. මේ ගැන ඔබ තමයි පැහැදිලි කළ යුත්තේ. කැලුම් අයියේ කවුරුත් දන්නේ නැති කාරණාවක්. මම පහුගිය කාලෙක ගොඩාක් අසනීප වුණා. ඉතින් ඒ වෙලේ මගේ හිතට ආපු සිතුවිලි සේරම මේ ගීතය තුල තියනවා කියලා මම හිතන්නේ. අපි කවුරුත් අසනීප වුණාම තමයි දැනෙන්නේ තමන් කොච්චර තනිද කියලා. ඔව් ඇත්තටම. ජීවිතේ කඩා වැටිච්ච අවස්ථා දෙකක් තිබුණා. මුලින්ම තාත්ති නැති වෙච්ච දවසේ. ඊට පස්සේ මං අසනීප වුණ වෙලේ. ඉතින් අපි කවුරුත් දන්නවා ජීවිතේ අනිත්‍යයි කියලා. බැඳීම් කියන්නේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කොහොම කියනවා ඉතින්. නමුත්
අපිට සමහර දේවල් තියෙනවා ජීවිතේ හරි අමාරුයි ඈත් කරන්න. ඒ බැඳීම් කොච්චර අමාරු වුණත් දවසක අපිට හැමදේම අත්හරින්න සිද්ධ වෙනවා. එහෙම කරන්න හිත හදාගන්න වෙනවනේ. මම හිතන්නේ මේ ගීතයේ තේමාව අනියත බව. ආදරය උදාහරණයකට අරගෙන හිතට දැනෙන්න කුලේ මාමා ලියපු ගීතයක් මේක. මටත් ගොඩාක් තදින් හිතට දැනෙච්ච ගීතයක් මේක. ඒක ඔබේ මවටත් මවට මගේ දරුවෝ දෙන්නටත් මහත්තයාත් ඒ වෙනුවෙන් තෝරගත්ත ගීතයක්. අපි මේක හමු ඇත්තටම මේ ලස්සන ජීවිතයක ලස්සන ආදරයක ලස්සන සම්බන්ධතාවක නොබිදෙන සම්බන්ධතාවක චිත්තාකර්ෂණීය භාව මේකේ රැඳී තිබෙන්නේ. අපි හමු සෙව්වන් දියගේ ස්වරයෙන්. දමායන්නට නොහැකි මී මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. බැඳී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතානියට වැඩවුන් ලබැඳි සිත් මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ. ජීවිතය යනු සිහිනයක්මය සසර මග දකිනා. දමායන්නට නොහැකි මී මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. බැඳුණු සෙනෙහස නොවන නිම්හිම් ඇතද පනනල සමග රැකෙමින්. අපේ අත්වැල ලිහි ගිලිහෙන මොහොතේ කවදාක හෝ යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳිනා. දමායන්නට නොහැකි මී මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. බෙදා ගන්නට නොහැකි කිසිවක් නොමැත අප තුල මේ
දිවි ගෙවනා කෙටි කාලය තුල ඒකේ හරියට අපිට දැනෙන අපේ අත්දැකීම් මේ හැම ගීතයක්ම ඔබේ අත්දැකීම් බවට පත් කරගන්න පුළුවන්. මොකද ඒක රචකයා ඔහුගේ අත්දැකීම තමයි. නමුත් ඔබේ පැත්තෙන් ඔබටත් සිවන්දිගේ පැත්තෙන් ඔහුටත් අර්නිගේ පැත්තෙන් එයාටත් නායනගේ පැත්තෙන් එයාට ඔබේ පැත්තෙන් ඔබටත් ඒක ඇප්ලයි කරගන්න පුළුවන් ආයෝජනය කරගත හැකියි. එතකොට අවසාන විරාමයට අපි යන්න පෙර ආතුව තිලින මල්ලවරච්චි රද්දොළුවේ ඉඳන් ලියනවා අපිට රසික කියමනක් නෝර්දව බලනවා කතාව දැන් වැඩිද මන්දා. එතකොට ඒ අතරේ තව කෙනෙක් ලියනවා මනෝජ් හිරන්ත මහනුවර සිට වැඩසටහන නියමයි. කතා බහත් එක්කම යද්දි තමයි හොඳ. දෙන්නේ දෙවිදිහකට. හැමෝගෙම අදහස් එක වගේ නෑනේ. ඒක තමයි මිනිසත්කමේ තිබෙන විශ්මිතත්වය. එහෙම නැත්නම් හාස්කම, මැජික් එක. අවසාන විරාමය අපිට දෙන්න. ඊට පස්සේ තවත් අපූර්ව ගීයක් සෙවන්දිය ගායනා කරાવી ඔබට. මෙන්න ගන්න එහෙනම් විරාමය දෙන්න අපිට මේ මොහොත ඉතිරි වැඩ කටයුතු ටික සූදානම් කර ගැනීම සඳහා. නොවන මම හොඳයි එසේනම් මානවන මම අද දවස රස දෙන හදක රසකාමීත්වය අද රස දුන්න හද සෙවන්දි රණතුංග ඇගේ අවසාන ගීතේ පෙර ආතුව ලක්ෂ්මන් චමින්ද රත්නපුරේ ඉඳන් අපිට ඉල්ලීමක් කරනවා චින්තකට තමයි මේ කියන්න ඕන. ජය වේවා ඔබතුමා සහ දෙරණ රෑනටම කැලුම් අයියේ හැකිනම් අමල් පෙරේරා අයියා ආපහු කෙන්නු දවසක මිල්ටන් මල්වරච්චි මහත්මයාගේ දැසේ කැලුම් කැන් මවාදී ගීතය ගායනා කරන්න අනේ ලොකු දෙයක්. මේ දැන් මේක 6 වෙනි පාට තමයි මට යොමු කරලා තිබුණේ. මම ඔන්න ලක්ෂ්මන් කිව්වා අපි බලමු අමල් වාය දවසක එක්කන් එන්න පුළුවන් වෙයිද කියලා. බලමු. හොඳයි. එතකොට මේ ඒකම අපේ නිෂ්පාදකතුමා කියනවා මතක් කරන්න කියලා ඔක්තෝබර් මාසය මානවන මම මානවන ඔබ මේක මේ ප්‍රසංග දෙකකින් එකක් හෝ දෙකම විය හැකි පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා දෙරණ සංවත්සරයත් ඒ මාසයට යෙදෙන නිසා 15 වෙනි සංවත්සරය අවුරුදු 15ක් ඉතින් එතකොට අපි නාදත් එක්ක දැන් මේකට අදාළ අපි සජීවී ප්‍රසංග හතරක් කරා. ඔව් හතරක් කරා. දැන් මේ 5 වෙනි ප්‍රසංගය 5 6 බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. 5 බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ප්‍රසංග දෙකක් බවට පත් වෙනවා. වේල පහෙන් මේ ඔබේ සිත කය සූදානම් කරගන්න මනස ලෑස්ති කරගන්න තමයි අපි මේ මතක් කිරීම කරන ලද්දේ. සෙවන්දි. හැබැයි අද ගායනා කරපු ඔබ ප්‍රිය කරන ගීතාවලිය අතරේ ඔබේ පවුලට යාබද ගීත මුකුත් නැහැ. නිරංජලා සරෝජිනීගේ ගීතයක් නැහැ. මහාචාර්ය සනත් අන්දසිරිගේ ගීතයක් නැහැ. අබේවර්ධන බාලසූරිය බාප්පගේ ගීතත් නැහැ. ඔව්. විශේෂයෙන්ම අබේවර්ධන බාලසූරියගේ ගීතයකුත් නැහැ. මේ මං හිතන්නේ ඒක කවුරු තරහ විය යුතු නැහැ. නමුත් වෙනත් පැත්තකට යා යුතුයි කියන හැඟීමකුත් එක්ක. ඔව් අයියේ ඇත්තටම මොකද මම එහෙම තෝරගත්තා නම් මට මේ ගීත වලින් භාගයක්ම තෝරගන්න වෙන්නේ පවුලේ අයගෙම ගීත. ඉතින් ඒ අය තරහ වෙන එකක් නෑ. තරහ වෙන එකක් නෑ. පුංචිගේ ගීත වුණත් මම නිතර දැන් ගායනා කරන්නේ ඒ ගීතනේ. ඒ නිසා ඉතින් ඒකේ විශේෂත්වයක් ඒ කියන්නේ වෙනත් වැඩසටහන් වල ඒ ගීත නිරන්තරයෙන් ගායනා කරනවානේ. ඉතින් ඒ නිසා මට හිතුණා වෙනසක් කරන්න ඕනේ කියලා මෙතෙක් ගායනා නොකරපු විදිය ගීත ටිකක් මම ඒ නිසා තෝරගත්තා. ඔව්. හොඳයි. එතකොට අපි හැමෝගෙම අහන දෙයක් තමයි ඔබ වැඩසටහන පිළිබඳව තෘප්තිමත්ද? දැනෙන්නේ මොනවද? මෙතෙක් කල රූපවාහිනී තිරය අභියස සිට මේක රසිකාවක් හැටියට බලන්න ඇති. බලන්න බැරි වෙන්නත් ඇති. කෙසේ හෝ ඇවිත් දැන් අපිව මෙහෙමින් සතුටටම අවතිරපත් කරන්න ඔබේ ප්‍රියතම ගීතාවලියත් එක්ක මොකද හැංගෙන්නේ? ඇත්තටම මම මුලින්ම කියන්න ඕනේ මම රසිකාවියක් මානවන මම. ඉතින් හරිම සන්තෝෂයි මොකද මේක චින්තක කියන්නේ හැමතිස්සම වෙනස් දෙයක් කරන කෙනෙක්. නිෂ්පාදකවරයා අපේ. ඉතින් ඇත්තටම සන්තෝෂයි නාද වාද්‍ය වෘන්දයත් එක්ක පළවෙනි වතාවට හරිම සන්තෝෂයි මේ කාලය ගෙවුණ දැනුනෙත් නෑ. හරිම ලස්සනට සියලුම ගීතවලට සාධාරණ ඉෂ්ට වුණා. ඉතින් ස්තුති කරන්න කැමති හැමෝටම කැලුම් අයියේ ඔයාවත් මට ගොඩ දවසකින් මුණ ගැහුනේ. ඉතින් ඒකටත්
ගොඩාක් ස්තුති කරන්න ඕනේ චින්තකට. මොකද මේ වගේ අවස්ථාවක් අමුවක් සංවිධානය කිරීම සඳහා. ඒකම දැන් මිත්‍රත්වයේ කියන එක කාලාන්තරයක් හමු නොවුනත් අපි හිත පුරා තිබෙනවා. තියෙනවා අනිවාර්යයෙන්. ඒ නොබිදෙන මිත්‍රත්වය. මේ ජීවිතේ වෘත්ති මිත්‍රත්වය කියන එක මම සදාහටම විශ්වාස කරන එක කවදාකවත් බිඳින්න බැරි එකක්. මිත්‍රත්වයෙන් පටන් ගන්න වෘත්තීන් බිඳ වැටෙන්න පුළුවන් ඒක මිත්‍රත්වයට බිඳ වැටෙනවා. නමුත් වෘත්තියෙන් අරබෙන මුල පිරෙන මිත්‍රත්වය යදම් පෞරකින් බැඳ දැමූ මිත්‍රත්වයක් හා සමානයි. අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තවනේ ඒ සඳහා අපි එළඹෙන්නේ. ඒ නිසා ඒක මම වගේම ප්‍රිය මිත්‍රයනි ඔබටත් පොදු ඇති මම මේ කියන ඒ කොටස ඔබ නිකන් ඔබේ ජීවිතයට සමාන කරලා සංසන්දනය කරලා අඩු වැඩි කරලා ධන ඍණ කරලා බලන්න කොයිතරම් ඒක සත්‍යද කියලා. එhmenan බොහොම ස්තුතියි නයන ප්‍රමුඛ අපි සුපුන් ප්‍රකාශ් මලිත් සංචේ සමග අර්නි ෆ්‍රැන්සිස් එකම අපේ අමින රසංග අපේ ශබ්ද සංයෝජකයා චිත්තක ප්‍රමුඛ අපි දෙරණ මේ ඉන්න බලමුණුව ඔබත් එක්ක මේ රාත්‍රිය මම හිතන්නේ බොහොම මිහිරට සහ බොහොම සියුමැලි බොහොම සිනිඳු සියුම් හැඟීම් දනවන රාත්‍රියක් සෞම්‍ය නොයසනම් සෞම්‍යවන්තියක් සමග ගත කරන්න අවස්ථාවක් ලැබුණේ. මම හිතන්නේ ඔබ බොහොම පහන් සතුටටපත් වෙන්නට ඇති කියලා. අවසාන ගීතයට එළඹෙන්න අප සූදානම් තෝරාගන්නේ මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරපු කරුණාරත්න අබේසේකරන් රචනා කරපු රොක්සන් මාස්ටර්ගේ සංගීතයෙන් රසවත් වෙච්ච මේවින්ම හැගුම් ගීයක් කොයිතරම් ඇහුවත් එපා නොවන. සමහර ගීත තියෙනවා අයියේ ඒවට අපේ හිත යන්නේ එක්කෝ තනුවට එක්කෝ වචනවලට එක්කෝ ගායනයට නැත්නම් ඒ ගීතේ මුලින්ම ඇහුණ දවසේ තියෙන මතකයට. ඉතින් මගේ මේ ගීතයට මගේ මුලින්ම හිතගත්තේ මම හිතන්නේ මේ කාරණා තුනටම එක විට. වචන වලට විශේෂයි. දැන් මේ ගීතයට මම හිතන්නේ අවුරුදු 45ක් වත් වෙනවා ඇති. ඔව්. 70 දශකයේ. ඒත් මේ දැන් ඇහුවත් හැංගීම් බර වෙන විදිහේ ගීතයක් මේක. මම ගොඩාක් ආස කරන ගීතයක්. එසේනම් අපි ඇගේ මේ ගීතයත් එක්ක ඔබේ ගෙදරින් නැගිටලා යනවා. ආපහු හමු වෙන අපේක්ෂාවෙන්. ඔබ පැමිණි ඔබම ගියා. නැවතුන තැන මම ඉන්නම්. මගේ සහයෝගය පතන වෙලාවේ කොහේ සිට හෝ යලි එන්නම්. අපේ සහයෝගය තමයි ඔබ ආශාවාදයටපත් කිරීම, ඔබේ මතකය නැවත කුළු ගැන්වීම, යහපත් මාවතකට යොමු කිරීම, අපේ දරු මුණුබුරන්ට මේ අතීත මතක සහ මේ පරණ අතිශය අගනා ගීත මැණික් ටික ප්‍රදානය කිරීම, ඔවුන්ට බාර දෙන්නට ඔවුන්ගේ විඥාන වින්දන ශක්තිය රස වින්දනය දියුණු කිරීම, උන්නතියටපත් කිරීම, ඒ තමයි අපේ බලවත්ම ප්‍රාර්ථනය. අපි වසර 5කට ආසන්න කාලයක් තිස්සේ කරගෙන යනවා. ඒ නිසා තමයි ඔබේ අපේ මේ නොබිදෙන පැඳීම. එවනම් අවසාන ගීතය සෙවන්තියට අතිශයම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ උතුරු අනාගතය විශේෂයෙන්ම නිදුක් නිරෝගී සුව ඉතිරෙන පවුලේ සාමය සමාදානයේ නිරන්තරයෙන් පැතිරෙන ඔබේ ජීවිතයේ ප්‍රීතිය උත්කර්ෂය පිටාරා උතුරා යන එකක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙරණ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි අයියේ. එසේනම් අපි සමගන්නවා ප්‍රිය මිත්‍රයනි. නැවත අපි හමු. Iki
දෙපය මගේ සීකයි පායා සඳ අඳුරු වලාවේ මා ඉදිරියේ දින වැස්සුනා ඔබ පැමිණි ඔබම ගියා